හොඳයි. අපි 9 වසර පන්තියේ 4 වෙනි පාඩම ප්‍රතිශත. මේ පාඩමේ 4 දෙක අභ්‍යාසය කරන්න තමයි දැන් සූදානම් වෙන්නේ. 4 දෙක අභ්‍යාසය ඔයගලන්ට මම මේ කරන නිදසුන් වලින් පස්සේ ඔයගලන්ට පහසුවෙන් කරන්න හැකියාව තියෙනවා. ඔයගොල්ලෝ අපේ පන්ති වලට සම්බන්ධ වෙනවා නම් මේ ඔයගලන්ට මේ වීඩියෝ එක බලලා යම්කිසි අදහසක් අරගන්න පුළුවන් කොහොමද අපි අපේ පන්ති කරාගෙන යන්නේ කියලා. බලන්න ඔයගලන්ට දීලා තියෙන පළවෙනි නිදසුන වෙලෙන්දෙකු රුපියල් 25 බැගින් මිලදීගත් අභ්‍යාස පොත් රුපියල් 30 බැගින් විකුණා. නම් අභ්‍යාස පොත් විකිණීමෙන් වෙලෙන්දා ලබන ලාභ ප්‍රතිශතය කොච්චරද කියලා අහලා. මේ ලාභ ප්‍රතිශතය පුතේ මම ඔයගලන්ට කිව්වා ගැනුම් මිල මත තීරණය වෙනවා. උදාහරණයක් විදිහට රුපියල් 200කට ගත්තාම ඒ භාණ්ඩයට රුපියල් 40ක් ලාභ තියෙනවා නම් සහ රුපියල් 400කට ගත්තොත් ඒ භාණ්ඩයට රුපියල් 40ක ලාභයක් තියුණොත් ඒ ගත්තු මිල මත ලාභ ප්‍රතිශතය වෙනස් වෙනවා. හැම වෙලාවෙම ලාභ ප්‍රතිශතය වන්නේ ගත් මිලට සාපේක්ෂව. දැන් උදාහරණයක් විදිහට රුපියල් 200කට ගත්තා නම් හරිද? රුපියල් 40ක් ලාභයි නම් 200කට 40 තමයි ලාභ. එහෙනම් ප්‍රතිශතයක් බලන්නේ ලෝකේ ඉන්න හැමෝම එක තත්ත්වයකට ඇවිල්ලා තිනවා 100ට සාපේක්ෂව අපි බලමු කියලා. ඒකට ඔයගලන්ට පේනවා ගත් මිලට තමයි ලාභය බලන්නේ. ගත්තේ 200ට 240ට වික්කාම 40ක් ලාභයි. 200කට 40ක් ලාභයි නම් 100කට කීයද? ඒකට ඔයගලන්ට පේනවා මේක සුළු කරපුවාම මේ බිංදු දෙකට මේ බිංදු දෙක කපන්න පුළුවන්. දෙවරක් 1යි 40ට දෙවරක් 42කින් බෙදුවම 20යි. එහෙනම් 120ක ලාභයක් තියෙනවා. ඒ කියන්නේ රුපියල් 100ක වෙළඳාමක් කළොත් එයාට රුපියල් 20ක් ලාභයි කියන එක තමයි ඒකේ තේරුම. right. අපි ඊට දිගට බලමු රුපියල් 400ක වෙළඳාමක් කරොත් හරිද? රුපියල් 400ක වෙළඳාමක් කරොත් නැත්නම් රුපියල් 400කට ඒ ලාභෙම තියෙනවා 40ක් තියෙනවා. දැන් ඔයගලන්ට හිතෙනවා right 200කට 40ක් තියෙනවා 400කට 40ක් තියෙනවා ඒක හොඳයිනේ. දෙකම එකම ලාභයක් නේ තියෙන්නේ. දෙකම සමානයි නැහැ. නේද? 400ක් වියදම් කරන්න ඕනේ 40ක් ලබන්න. 200යි වියදම් කරන්න ඕනේ 40ක් ලබන්න. ඒකට වඩා හොඳම වෙළඳාම තමයි 200ක් වියදම් කරලා මේ රුපියල් 40ක් ලබා ගන්න. ඒක 120ක මේ ලාභ ප්‍රතිශතය. බලන්නකෝ 400කට 40යි ප්‍රතිශතයක් බලන්නේ 100ට සාපේක්ෂව. එහෙනම් මේ බින්දකට මේ බින්දක කැපෙනවා 4ක් 1යි 40ට දැන් එකයි 110යි. එතකොට මේක අපිට හම්බෙන්නේ රුපියල් 100ක වෙළඳාමක් කළොත් නේද? රුපියල් 10ක් තමයි එයාට ලාභය. ඔයගලන්ට පැහැදිලි මේකට අනුව ගත් මිල එහෙම නැත්නම් නිෂ්පාදන වියදම එහෙම නැත්නම් වැය කළ මුදල අනිවාර්යෙන්ම නේද ලාභයට බලපාන. හරි? හොඳයි. අපි බලමු නිදසුන. හරි. බලන්න නිදසුන එක ඔයගලන්ගේ ටියුට් එකේ තියෙනවා. වෙළෙන්දේ රුපියල් 25කට මිලදීගත් අභ්‍යාස පොතක් රුපියල් 30කට විකුණා. රුපියල් 25කට අරගන්නවා 30කට විකුණපුවාම ගත්තු මිලට වැඩිය විකුණු මිල වැඩි නිසා අපිට හම්බ වෙනවා ලාභයක්. එහෙනම් ලාභය රුපියල් 30න් 25ක් අඩු කරපුවාම ලාභය රුපියල් 5යි. රුපියල් 5ක් ලාභ පුතේ 30කට නෙමෙයි ගත්තු මුදලට. එයා යට කරපු මුදලට. රුපියල් 25ක් වියදම් කරපුවාම රුපියල් 5ක් ලාභයි. එහෙනම් අපෙන් අහනවා ලාභ ප්‍රතිශතය. ගත්තු මිල තමයි යටට එන්නේ. ගත්තේ රුපියල් 25කට රුපියල් 5ක් ලාභයි 25කට 5ක් ලාභයි නම් අපි හැම වෙලාවම ප්‍රතිශතයක් බලන්නේ 100කට සාපේක්ෂව 100කට කීයද? එහෙනම් 25 මෙතනට 1යි 25 මෙතනට 4යි 4 5 20යි. එහෙනම් 120ක ලාභ ප්‍රතිශතයක් තියෙන්නේ. ඒ කියන්නේ එයා රුපියල් 100ක වෙළඳාමක් කරපුවාම එයාට රුපියල් 20ක් ලාභයි. right. බලන්නකො දෙවෙනි නිදසුන. දෙවෙනි නිදසුනේ කියනවා ඇඳුම් මසන්නෙකු
රුපියල් 500කට මිලදීගත් කලිසමක් එහි ඇති පළුද්දක් නිසා රුපියල් 450කට විකුණනවා. කලිසමක් මිලට ගන්න 500ක් වියදම් කරනවා. නමුත් ඒකේ තියෙනවා පළුද්දක්. ඒ පළුද්ද නිසා 500ට විකුණ ගන්නත් බැරි වෙනවා. 500ට වැඩිය විකුණ ගන්නත් බැරි වෙනවා. එහෙනම් 500ට අඩුවෙන් විකුණන්නේ. එහෙනම් ගත්ත මිලට වැඩිය විකුණන මිල අඩුයි. ඒක නිසා එයාට සිද්ධ වෙන්නේ අලාභය. එහෙනම් අලාභය බලන්නේ නේද? අලාභය අපි බලන්නේ ලාභයක් නම් අපි බලන්නේ වික්කමිලෙන් ගත්ත මිල අඩු කරයි. වික්කමිලෙන් ගත්ත මිල අඩු කරයි. අලාභයක් අපි බලන්නේ මොනවද? ගත්ත මිලෙන් වික්කමිල අඩු කරන්නේ. ඇයි අලාභයක් සිද්ධ වෙන්නේ ඔයගොල්ලෝ දන්නවා නේද? ගත්ත මිලට වැඩිය වික්කමිල අඩු වුණොත්. එහෙනම් වික්කේ රුපියල් 450ට එහෙනම් ගත්ත මිල රුපියල් 500යි. එහෙනම් 500ෙන් තමයි 450 අපි අඩු කරන්නේ. එහෙනම් 500ෙන් 450ක් අඩු කරපුවම රුපියල් 50ක් යනවා. මේ රුපියල් 50 පාඩු 450ට නෙමෙයි. ගත්ත මුදල රුපියල් 500. එහෙනම් අලාභ ප්‍රතිශතය අපි බලනවා. රුපියල් 500කට රුපියල් 50ක් අලාභයි. එහෙනම් ප්‍රතිශතය බලන්නේ අපි 100ට සාපේක්ෂව. එහෙනම් මේ බින්දුවකට මේ බින්දුව කැපෙනවා වසරක් එකයි. මෙතන 50ට වසරක්. එහෙනම් 10%ක ඒක ඇවිල්ලා අලාභයි. පැහැදිලි? හොඳයි. බලන්න ඊළඟ නිදසුන තුන්වෙනි එක. ඒකේ තියෙනවා වඩු කාර්මිකයෙකු රුපියල් 4000ක් වියදම් කරලා හදන මේසයක් රුපියල් 5600කට විකුණනවා. සහ ලෝහ කාර්මිකයෙකු රුපියල් 250ක් වියදම් කරලා හදන පිහියක් රුපියල් 360කට විකුණනවා. එතකොට වඩා වාසිදායක වෙළඳාමක නිරත වූයේ කවුද කියලා. එහෙනම් දෙන්නවම අපි ගේන්න ඕනි එකම මුදලකට. ඒ කියන්නේ එකම ප්‍රතිශතයකට. ඒ කියන්නේ රුපියල් 100කට සාපේක්ෂව කාටද වැඩි ලාභයක් තියෙන්නේ කියලා බලන එක තමයි මේකෙදී අපි කරන්නේ. ඒකට අපිට තේරෙන්න වෙනවා නේද? අතන අර රුපියල් 250ක් වියදම් කරලා යම්කිසි මුදලක් හම්බ කරනවා. අතන වඩු කාර්මිකයා රුපියල් 4000ක් වියදම් කරලා යම්කිසි මුදලක් හම්බ කරනවා. ඒතකොට වඩු කාර්මිකයාගේ ලාභය නේද? රුපියල් 4000ක් වියදම් කරලා හදන මේසේ විකුණන්නේ 5600ට. එහෙනම් එයාට ලාභයක් හම්බ වෙනවා. ලාභය 5600යි විකුණන මිල හදන මිල එහෙම නැත්නම් නිෂ්පාදන වියදම රුපියල් 4000යි. එයාට ලාභයි රුපියල් 1600යි. 5600න් 4000ක් අඩු කරපුවම 1600ක් ලාභ. එතකොට මේ 1600 ලාභේ රුපියල් 5600කට නෙමෙයි රුපියල් 4000ක් වියදම් කරන එක රුපියල් 4000ක් වියදම් කරොත් ඒකට රුපියල් 1600ක් ලාභයි. එහෙනම් අපිට ලාභ ප්‍රතිශතය බලන්න පුළුවනි නේද? රුපියල් 4000කට 1600යි ප්‍රතිශතය බලන්නේ අපි 100ට සාපේක්ෂව. එහෙනම් මේ බින්දුවකට මේ බින්දුව කැපෙනවා. මේ බින්දුවට මේ බින්දුව කැපෙනවා. 4 වරක් 1යි 16ට 4 වරක් 4යි 4 වරක් 10 4යි. එහෙනම් එයාට හම්බ වෙනවා 140ක ලාභයක්. එතකොට ලෝහ කාර්මිකයා පිහියක් හදන්න රුපියල් 250ක් වියදම් කරනවා. වියදම් කළා රුපියල් 360කට විකුණනවා. එතකොට එයාට ලැබෙන ලාභය 360ට විකුණන්නේ 250ක් තමයි නිෂ්පාදන වියදම එහෙම නැත්නම් වියදම් කරන මුදල. 360න් 250ක් අඩු කරපුවාම රුපියල් 110ක යට ලාභයක් තියෙනවා. මේ රුපියල් 110 ලාභය තියෙන්නේ කීයටද? 250ට. එහෙනම් ලාභ ප්‍රතිශතය 250කට 110යි. එහෙනම් ප්‍රතිශතය බලන්නේ 100කට කීයද? එහෙනම් මෙතන මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා 25/1යි 125/4යි 4 වරක් 11 44යි. එහෙනම් 144. දැන් ඔයගලන්ට බලපුවාම පේනවා රුපියල් 4000කට 1600ක් ලාභයි. නේද? මෙතන 250කට 110ක් ලාභයි. එතකොට
ඔයගලන්ට හිතෙන්න පුළුවන් මේ මොකක්ද වඩා වාසිදායක කියලා නේද? ඒකට හිතෙන්න පුළුවන් 1600යි 110 දිහා බලලා තීරණය කෙරුවොත් ඒක සුදුසු නැහැ. මොකද මෙයා විකුණන මෙයා ප්‍රමාණය වැඩි වෙද්දී එයාට හම්බ වෙන ලාභ ප්‍රතිශතයක් වැඩි වෙනවා. ඒකට එයා යට කරන සල්ලි වියදම් කරන සල්ලි වලට සාපේක්ෂව තමයි අපි ලාභය බලන්නේ. එයා රුපියල් 250ක් වියදම් කරලා රුපියල් 8ක් කීයක් හම්බ වෙනවද? 110ක් හම්බ වෙනවා. එයා වියදම් කරන මුදල අඩු. මෙයා වියදම් කරන මුදල වැඩි. 1600ක් වැඩි ලාභයක් හම්බ වෙනවා. නමුත් මේ දෙකම සලකපුවම එකම තැනකට ගියනවා කියන්නේ රුපියල් 100කට සාපේක්ෂව කතා කරනවා. මෙයා රුපියල් 100ක් වියදම් කරද්දී මෙයා රුපියල් 40ක් හම්බ කරනවා. මෙයා රුපියල් 100ක් වියදම් කරද්දී මෙයා රුපියල් 44ක් ලාභ ලබනවා. එහෙනම් වඩා වාසිදායක වෙළඳාම කරන්නේ කවුද? ලෝක කාර්මිකයා. ඒකට ඔයගොල්ලෝ අන්තිමට උත්තරේ කියන්න වඩා වාසිදායක වෙළඳාමක නියැලෙන්නේ ලෝක කාර්මිකයා. හරි, ඔයගලන්ට පුළුවන් පුතේ ඔයගලගේ වීඩියෝ එක නවත්තලා මේක බලා ගන්න. හරි, ඒ අදාළ ස්ථාන වලට ලස්සනට ලියන්න, හොඳට තේරුම් ගන්න මොනවද කිව්වේ කියලා සැරින් සැරේ ඒක බලන්න, මතක් කරා ගන්න මොනවද මම මේ නිදසුන් ටිකේදී කළේ කියලා. එතකොට ඔයගලන්ට අවබෝධ වෙනවා. සහ ඔයගලන්ට මේ ලියන්න ඕන තැන්වලදී ඔයගොල්ලෝ පරිස්සමෙන් එතන වීඩියෝ එක නවත්තලා ඉවරලා ඒ ටික ලියන්න. හරිද? ඊළඟ නිදසුන 4 අපි නිදසුන් දැන් 3ක් කළා. රයිට්. නිදසුන 4 කියන්නේ පුතේ වෙලෙන්දෙක් රුපියල් 30000කට මිලදීගත් ලියල් මාරියක් 15%ක ලාභ ප්‍රතිශතයක් ලැබෙනසේ විකුණයි. නේ? ලාභ 15%ක ලාභ ප්‍රතිශතයක් ලැබෙනසේ විකුණයි කියලා තමයි කියන්නේ. එතකොට අපෙන් අහනවා ඒ භාණ්ඩේ එන්න නැත්නම් ලියල් මාරියේ විකුණුම් මිල. මම ඒක ක්‍රම දෙකකට හදන්නම්. එකක් මම හදනවා ලාභයේ ප්‍රතිශතය 15%යි නම් රුපියල් 100කට 15ක් හම්බ වෙනවා නම් රුපියල් 30කට කීයක් හම්බ වෙනවද කියලා බලන්න. රුපියල් 30000කට කීයක් හම්බ වෙනවද කියලා. නේ? එයා කියනවා 15%ක ලාභ ප්‍රතිශතයක් ලැබෙන්න තමයි එයා විකුණන්නේ. ඒ කියන්නේ රුපියල් 100කට ගත්තා නම් රුපියල් 15ක් ලාභ තියාගන්න තමයි එයාගේ බලාපොරොත්තු. එහෙනම් අපෙන් අහනවා විකුණුම් මිල. එහෙනම් ලාභය අපිට හොයන්න පුළුවනි. හරිද? එයා බලාපොරොත්තු වෙන ලාභය රුපියල් 100කට රුපියල් 15යි. එහෙනම් රුපියල් 30000ක් වියදම් කරලා තමයි ගන්නෙ. එහෙනම් ගත් මිලෙන් වැඩි කරනවා. මේක කවදාකවත් පුතේ විකුණුම් මිලෙන් ප්‍රතිශතයක් වැඩි කරන්නේ නෑ. එහෙනම් 100කට ගත්තොත් 15ක් ලාභයි. එහෙනම් 30000කට බලන්න 30000න් වැඩි කරනවා. එහෙමනම් මෙතන සුළු වෙනවා මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපෙනවා. මෙතන එනවා බිංදුවයි බිංදුවයි 3ක් පාපාලෙන් පාදානවා එකක් ඉතුරුයි 3ක් එකතු වුණා 1යි 7. එහෙනම් මෙයාට රුපියල් කීයක් ලාභයිද? 4500ක් ලාභයි. එහෙනම් මෙයා මේක විකුණන්න ඕනේ මුදල බලන්න. විකුණුම් මිල බලන්න අපි මොකද කරන්නේ? 30000ට මේ රුපියල් 4500 එකතු කරා. එකතු කරපුවාම අපිට හම්බ වෙනවා 34500. එහෙනම් 15%ක ලාභ ලබන්න එයා විකුණන්න ඕනේ ඒක 34500. ඔයාලට පැහැදිලි ඇති නේද? රුපියල් 100කට 15ක් ලාභයි නම් 30000කට කීයද? හරි? එහෙනම් 100කට 15ක් ලාභයි නම් 30000කට වань 30000කට කරපුවම 4500. ඒක තමයි යන් බලාපොරොත්තු වෙන ලාභය. එහෙනම් මෙයා මේක තමයි ගන්න බලාපොරොත්තු වෙන ලාභය. එහෙනම් 4500ක් ලාභ ලබන්න නම් 30000ට ගත්තා නම් 30000ට 4500 එකතු කරපුවම 34500 කියලා. මම ඔයගොල්ලන්ට කිව්වා මම දෙවෙනි ක්‍රමයකට හදනවා. තවත් ක්‍රමයකට මම හදන එකේදී ඔයගොල්ලන්ට මම කියන්නම් රුපියල් 100කට ගත්තොත් යා ඒ භාණ්ඩය විකුණන්න ඕනි 15ක් ලාභ ලබන්න කීයකටද? 100ට ගත්තා නම් 15ක් ලාභ ලබන්න එයා ඒ භාණ්ඩය විකුණන්න ඕනි 115ක. ඒතර ඔයගොල්ලන්ට පේනවා රයිට්
එහෙනම් මේකෙදි පුතේ කෙලින්ම විකුණුම් මිල එන්නේ. කෙලින්ම මේකේ ඉන්නේ මොකද්ද? විකුණුම් මිල. ඇයි විකුණුම් මිල එන්නේ? 100ට ගත්තා නම් 115 දාන්න. 100ට ගත්තා නම් 115 දාන්න උඩට ලාභය. ඒතර ලාභයයි ගත්ත මිලයි දෙකම තියෙනවා 115. 100කට 115. ඒතර 100ට ගත්තා නම් 115ට විකුණන්නේ. එහෙනම් රුපියල් 30000කට ගත්තා නම් 30000. හොඳයි. බලන්නකෝ. එහෙනම් 100කට ගත්තා නම් 115කට විකුණන්න ඕන. ඇයි 115ක් ලාභ ලබන්නේ? ඒතකොට 100ට ගත්තා නම් 115 කියන්නේ විකුණුම් මිල. නේද? එහෙනම් 30000න් වැඩි කරපුවම කෙලින් වෙන්නේ විකුණුම් මිල. ඒක නිසා තමයි මම මේ කිව්වේ කෙලින්ම විකුණුම් මිල කියලා ලියන්න හේතුව. ඔයගලන්ට පේනවා මෙතන අපි ලාභයක් කිව්වා. 100කට නම් 15ක් ලාභ. එතකොට 30000කට කීයද ලාභ? එතකොට එන්නේ ලාභය. මෙතන 100ට ගත්තා නම් විකුණන්නේ 115. මෙතන 100ට ගත්තා නම් 15යි ලාභය. එතකොට 100කට 15ක් ලාභයි නම් 30000කට ලාභෙයි. මෙතන 100ට ගත්තා නම් 115ක් ලාභ තියන්නේ 115ට විකුණන්න. 115ට විකුණනවා නම් 30000න් වැඩි කරුවාන් ඉන්නේ 30000ට ගත්ත එකක් කීයද විකුණන්නේ? එහෙනම් මෙතන මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපෙනවා. මෙතන එනවා බිංදු 2යි 300න් 115 වැඩි කරද්දි බිංදු 2 දැම්මා 3 රප්පා 15න් පාදාන එකක්. ඒතරේ 3 රක් 1 3 1යි 4යි 3 රක් 1 3. දැක්කද? අතන හම්බෙච්ච මුදලම අපිට හම්බෙන්නේ. මෙතන හම්බුණා 34500යි මෙතන 34500. ඒකින්ද මේ විකුණුම් වල එකපාර අපි හදනකොට ලාභයක් නම් අපි ඒක එකතු කරනවා 100ට. අලාභයක් නම් අඩු කරනවා. පැහැදිලිනේ නේද? ලාභයක් නම් 100ට එකතු කරනවා. අයි 100ට ගත්තා 115ක් ලාභ තියාගෙන විකුණන්න. එහෙනම් 115ට විකුණන්න. එහෙනම් ගත්ත මිල රුපියල් 30000. එහෙනම් 30000ට ගත්ත එක කීයද විකුණන්න ඕනේ කියලා බලන්න මේ විදිහට. මම මේ ගන්න ක්‍රම දෙකට හදලා තියෙනවා. මේ ක්‍රම දෙකම ඔයගොල්ලන්ගේ පොතේ ඔයගොල්ලෝ පැහැදිලිව ලියා ගන්න. හොඳයි. නිදසුන පහ බලන්න ඔයගොල්ලන්ගේ ටියුට් එකේ තියෙනවා. ඒකේ තියෙනවා රුපියල් 1500ට ගත්ත පාවාහන කුට්ටමක් 102ක අලාභයක් සහිතව විකුණයි. එතකොට ඒක අපි මම ඉස්සෙල්ලා හදපු විදිහටම ඒ ක්‍රම දෙකටම හදලා පෙන්නන්න විකුණුම් මිල අහන්නේ. ඉස්සෙල්ලා අපි ගන්න හැදුවේ ලාභයක් සහිතව විකුණන අවස්ථාව 15ක ලාභයක් වුණා. දැන් මේක කියනවා 2ක අලාභයක් සහිතව තමයි අපි විකුණන්නේ. සපත්තු දෙකක් අරගන්නවා එහෙම නැත්නම් සෙරප්පු දෙකක් අරගන්නවා. ඒ පාවන් කුට්ටම 2ක අලාභයකට විකුණනවා. හැබැයි යා ගන්නේ පාවන් කුට්ටම රුපියල් 1500කට. 1500ට අරගෙන 2ක පාඩුවකට විකුණද්දී අපිට බලන්න පුළුවන් රුපියල් 100කට නම් එයාට දෙකක් අලාභයි. ඒක ඇවිල්ලා අලාභය. 100කට නම් දෙකක් අලාභ. එහෙනම් රුපියල් 1500කට බලන්න 1500න් වැඩි කරනවා. 1500න් වැඩි කරපුවාම අපිට හම්බ වෙනවා 15 දෙක රුපියල් 30ක් අලාභයි. 1500කට රුපියල් 30ක් අලාභයි. එහෙනම් මේ පාවාන් කුට්ටම විකුණුම් මිල අපිට දන්නවා. මේ විකුණුම් මිල අපි දන්නවා රුපියල් 1500න් අඩු කරන්න ඕනේ රුපියල් 30ක්. අඩු කරපුවම අපිට හම්බ වෙනවා 0.10න් මෙතන 3ක් අඩු කරපුවම 7යි. මේ 4යි 1430කට තමයි යා එක විකුණන්න ඕනේ. ඒ 102ක පාඩුවකට විකුණනවා. ඒකම මම අර ඉස්සෙල්ලා කතා කරපු විදිහට ලාභයකට නම් 15ක් ලාභයි නම් අපි ඒක එකතු කරා. දැන් මේක 2ක් පාඩුයි. එහෙනම් 100ක් වටිනවා නම් එයා ඒක විකුණන්නේ කීයද? 98ට. දෙකක් අඩුවෙන් විකුණන. එහෙනම් කෙලින්ම අපිට හොයන්න පුළුවන් විකුණුම් මිල. විකුණුම් මිල 100ට ගත්තා නම් 102ක පාඩුවකට විකුණන්නේ 102කට නෙමෙයි. අඩුයි. දෙකක් අඩුවෙන් 98කට. නමුත් 100කට නෙමෙයි ගත්තේ මෙයා. මෙයා මේක ගත්තේ 1500ට. එහෙනම් 1500ට ගත්තා නම් කීයද විකුණන්න ඕන මිල කියලා තමයි අපිට හම්බෙන්නේ. එහෙනම් මෙතන අපිට බලන්න පුළුවන් මේ බිංදු දෙකට මේ බිංදු දෙක කපන්න. 15ක් 98 බලන්න පුළුවන්. 15ක් 98 බලද්දී අපිට පුළුවන් 15 ඒවා 10ක් වැඩි වෙනවා. 15 10ක් 150. ඒතර 8ක් අපෙන්න. එහෙනම් තව 15 දෙකක් අඩු කරනවා. 150න් 15 දෙකක් කියන්නේ 30යි. 150න් 30ක් අඩු කරපුවාම 120යි. 120න් බිංදුව දානවා 12ක් විතර. 15ක් 9 යන්නේ.
15 150යි. 150න් 15ක් අඩු කරන්න තියෙනවා. 150න් 15ක් අඩු කරපුවාම 135යි. 135ට 10ක් එකතු කරාම 145යි. 145යි 2යි 147යි. එහෙනම් අපිට 1470 ලැබෙනවා. මේකේ කරපු ක්‍රමයයි සහ මේකේ කරපු ක්‍රමේ වෙනස ඇවිල්ලා මේක ක්‍රම දෙකම පාවිච්චි කරන්නේ මේක පළවෙනි ක්‍රමය මේක දෙවෙනි ක්‍රමය කියලා මම නම් කළා. ඒතර මේකෙදි අලාභය හොයලා මොනවාද? ගත්තු මුදලින් ඒ අලාභය අඩු කරලා විකුණු මිල හොයනවා. මේකේ 100කට ගත්තා නම් 102ක් පාඩුවට 98ට විකුණනවා. එහෙනම් 1500ක් වටන භාණ්ඩයක් කීයටද විකුණන්න ඕන කියලා බලන්න. මේ එකතු කිරීම අඩු කිරීම දානවා 100ට සාපේක්ෂව 100ට එකතු කරන්නේ ලාභයක් නම් 100න් අඩු කරන්නේ අලාභයක්. වට්ට මැදෙද්දිත් ඕකම තමයි කරන්නේ විකුණුම් මිල හොයන්නේ. මේ විදිහට හදන්න පුළුවන් පුතේ ලාභය අලාභය නෙමෙයි කෙලින්ම විකුණුම් මිල විතරයි. ලාභයක් නම් ලාභය එකතු කරනවා 100ට අලාභයක් නම් 100න් අඩු කරනවා වට්ටමක් නම් ඒත් අඩු කරනවා අඩු කරලා ගත් මිලෙන් වැඩි කරපුවාම කෙලින් වෙන්නේ විකුණුම් මිල. මේකත් එක්ක තමයි මම ඊළඟ නිදසුන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 6 වෙනි නිදසුන. හොඳයි පුතා. දැන් 6 වෙනි නිදසුන අපි කතා කරන්නේ ඒකට මම අර අපි 4 වෙනි නිදසුනේ පාවිච්චි කරපු දේවල් ටික තමයි පාවිච්චි කරන්නේ. ලාභයකට ගත්තාම මොකද වෙන්නේ කියන දේ. ලාභය අපි කොහොමද හොයන්නේ? සහ ලාභයක් ගත්තාම කෙලින්ම විකුණුම් මිල අපි කොහොමද හොයන්නේ කියන එක පාවිච්චි කරලා තමයි මම මේ නිදසුන හදන්නේ. 6 වෙනි නිදසුනේ කියනවා රූපවාහිනී යන්ත්‍රයක් රුපියල් 22000කට විකිණීමෙන් රුපියල් 22000කට විකිණීමෙන් 10%ක ලාභයක් ලබනවා. ඊළඟ මේක අපි හදද්දී ඔයගොල්ලෝ කිසිම වෙලාවක විකුණුම් මිල ප්‍රතිශතයකින් වැඩි කරන්න යන්න එපා. හරිද? ඒකෙදි බලන්න ගත් මිල තමයි අපෙන් අහන්නේ. වික්කේ රුපියල් 22000කට විකුණුවාම රුපියල් 100ට 10ක් ලාභයි කියලා කියන්නේ. රුපියල් 22000කට විකුණුවාම රුපියල් 10ක් ලාභ. නම් ගත් මිල විදියට ඕනනම් අපිට x කියලා දාගන්නත් පුළුවන්. ගත් මිල විදියට අපි x කියලා දාගත්තාම බලන්න අපිට පුළුවන් 100ට ප්‍රතිශතය 100ට 10යි. 100කට 10යි නම් වැඩි කරනවා ගත් මිලෙන්. එතකොට හම්බ වෙනවා ලාභය. මේක මොකද්ද? ලාභය හම්බ වෙලා. එතකොට මේ සමීකරණේ ගත් මිල දන්නෙත් නැහැ, ලාභය දන්නෙත් නැහැ. මේක අපිට සුළු කරන්න බෑ. අපි මේකට උන x කියලා දාගත්තොත් 100ට 10 වැඩි කිරීම x සමානයි ලාභය කියලා අපිට අරගන්න පුළුවන්. එහෙනම් 100ට මේක පොඩ්ඩක් සුළු වෙනවා, මේකට මේක කැපෙනවා නේද? බිඳුවට බිඳුව කැපෙනවා. x වරක් 1x x යට 10 මේක තමයි ලාභය. හරි. එතකොට විකුණන්නේ ලාභය මොනකට එකතු කරලාද? ගත් මිලට එකතු කරලා. එතකොට මේ ලාභයයි මේ x උයි ගත් මිලයි එකතු කරපුවාම තමයි එයාගේ විකුණුම් මිල හැදෙන්නේ. එහෙනම් විකුණුම් මිල හැදෙනවා නේද? මේ ලාභයට එහෙම නැත්නම් මේ ගත් මිල x මේ ලාභය එකතු කරපුවාම විකුණුම් මිල හම්බ වෙනවා. විකුණුම් මිල කියන්නේ රුපියල් 22000යි. මෙන්න මේ වගේ සම්බන්ධයක් ගොඩනගා ගන්න ඕනේ. මේක ටිකක් කරදරයි කියලා ඔයගොල්ලන්ට සමහරවිට හිතෙන්න පුළුවන්. ඉතින් මම කියන්නේ නැහැ ඔයගොල්ලන්ට මේ ක්‍රමේ පාවිච්චි කරන්න කියලා. නමුත් මම මේක සුළු කරලා ඔයගොල්ලන්ට පෙන්නන්නම්. එහෙනම් මේකේ කුඩාපද ගුණාකාරයක් ගන්න ඕනේ. මෙතන එයාගේ යට තියෙන 1, මෙතන තියෙන 10. එතකොට එකම හරයකට ගේන්න ඕනේ මෙතන x පද දෙකක් තියෙන නිසා. x එක තැනකට ගන්න. එහෙනම් මේකේ කුඩාපද ගුණාකාරය ගන්නවා. එහෙනම් 10යි මේක යට 1 තියෙන්නේ 10 එකේ කුඩාපද ගුණාකාරය 10යි. මෙයාගේ යට 1 තියෙන්නේ 10ට 1 ඒවා 10යි 10 වරක් x 10යි x ධන 10ට 10 එකයි 1 වරක් x කියලා එනවා සමානයි 22. 10යි x ට 1යි x එකතු කරපුවාම 11යි x කියලා එනවා යටින් වෙනවා 10 සමානයි 22000.
මේක හරස් කුන්තේ දාන්න පුළුවන්. මේක මේ පැත්තට වැඩි කරනවා. මේක මේ පැත්තට. එහෙනම් x සමානයි 22000යි 10 කියන එක උඩට යනවා සහ 11 කියන එකට. 11 සරක් 1යි මෙතන 11 සරක් 2යි 0.0.0යි 2010න් වැඩි කරපුවාම කිය දෙන්නේ 20000. එහෙනම් ගත් මිල අපිට හම්බ වෙනවා නේද? ගත් මිල අපිට හම්බ වෙනවා 20000. හරි. පුතා මම මේක එච්චර හොඳයි කියලා ඔයගලන්ට කියන්නේ නැහැ. සුළු කිරීම කරගන්න පුළුවන් නම් ප්‍රශ්නයක්. හොඳයි. එහෙනම් ගත් මිල විදියට රුපියල් 20000ක් හම්බ වෙනවා. එතකොට මම පුතේ ඔයගලන්ට කියන්නේ නැහැ මේ ක්‍රමයේ ගොඩක් කාට පාවිච්චි කරන්න කියලා. මේකේ ඔයගලන්ට මේ වගේ සමීකරණයක් හදාගෙන මේ වගේ හොඳ සුළු කිරීමක් කරන්න පුළුවන් මට්ටමක ඉන්නවා නම් මේ ක්‍රමය පාවිච්චි කරුවට ප්‍රශ්නයක් නැහැ. නමුත් මම ඔයගලන්ට ලේසි ක්‍රමය කියලා දෙන්නම්. දෙවෙනි ක්‍රමයේ විදියට මේක අපි පළවෙනි ක්‍රමය කියලා කියද්දී දෙවෙනි ක්‍රමය ඊට වැඩිය ලේසි. ඔයගලන්ට මතක ඇති මම ඔයගලන්ට කිව්වා විකුණුම් මිල එකපාර හොයන්න හැටි. විකුණුම් මිල අපි එකපාර හොයන්න පුළුවන්. එහෙනම් විකුණුම් මිල දීපු අවස්ථාවක රුපියල් 22000යි කියලා විකුණුම් මිල දීපු අවස්ථාවක අපිට විකුණුම් මිල හැදෙන්නේ 100කට ගත්තනම් ලාභයි නම් 100ට අපි එකතු කරමු. 100ට ගත්තනම් 10ක් ලාභ තියාගෙන යා තමයි ඒක විකුණන්නේ. එහෙනම් 100ට ගත්තනම් ඒක යා විකුණන්නේ 110යි. වැඩි කරන්නේ මොකෙන්ද? ගත් මිලෙන්. කිසිම වෙලාවක විකුණුම් මිලකින් වැඩි කරන්නේ නැහැ. 100ට ගත්තනම් 110ට විකුණන්නේ ගත් මිල ගන්නෙන් වැඩි කරපුවාම කෙලින් වෙන්නේ මොනවාද? විකුණුම් මිල. විකුණුම් මිල 22000යි කියලා. පැහැදිලි? 100ට ගත්තනම් 10ක් ලාභ තියාගෙන 110ට විකුණන්නේ ගත් මිලෙන් වැඩි කරපුවාම කෙලින් වෙන්නේ විකුණුම් මිල. එහෙනම් විකුණුම් මිල දීපු අවස්ථාවක පුතේ මෙන්න මේක පාවිච්චි කරන්න. එහෙනම් මේක අපිට ගත් මිල බලන්න 22000යි මේ 100 කියන එක උඩට යනවා හරස් ගුණිතය දාද්දී 110යි යටට එනවා. මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා. 11 සරක් මෙතෙන්ට 1යි 11 සරක් මෙතෙන්ට 2යි බිඳුවයි බිඳුවයි 200 100න් වැඩි කරද්දී අකට බිඳු දෙකක් දානවා. දැක්කම ගත් මිල අපිට හම්බ වෙනවා රුපියල් නේද 20000. ඒතර මේක තමයි ලේසිම ක්‍රමය. මමත් ගන්නක් හදද්දී මම ඔයගලන්ට කියන්නේ මේ ක්‍රමේ පාවිච්චි කරන්න. මොන අවස්ථාවේදීද? විකුණුම් මිල දීලා තියෙන අවස්ථාවක. විකුණුම් මිල දීලා තියෙන අවස්ථාවක ලාභයක් නම් 100ට එකතු කරන්න වැඩි කරන්න ගත් මිලෙන් කෙලින්ම විකුණුම් මිලෙන්. ඉස්සෙල්ලා මම නිදසුන 4 සහ 5 කියන එකේ ඕකම තමයි කිව්වේ මේ පැත්තේ හදපු ගන්න ඔයගලන්ට මතකයි. නේද? ලාභයක් නම් එකතු කරනවා, අලාභයක් නම් අඩු කරනවා, ගත් මිලෙන් වැඩි කරපුවම කෙලින්ම විකුණුම් මිලෙන්. ඒක නිසා ඔබලා හොඳට මතක තියාගන්න ඕනේ දේ තමයි කිසිම වෙලාවක විකුණුම් මිල ප්‍රතිශතයකින් වැඩි කරන්න යන්න එපා. ඔයගලගේ පොතේ දීලා තියෙන එකේ මේ හරස් ගුණිතය දාලා මේ 100 උඩට ගිහිල්ලා තියෙනවා 110 යටට ගිහිල්ලා තියෙනවා. ඒ සුළු කිරීම කරලා තමයි පෙන්නලා තියෙන්නේ. මෙන්න මේ අවස්ථාව පෙන්නනවා. එක පාටම ඇවිල්ලා තියෙන්නේ. ඒකට ඒක නිකන් ඔයගලන්ට අපහැදිලි. නමුත් ඔයගොල්ලෝ ගන්න හදද්දී විකුණුම් මිල දීපු හැම අවස්ථාවකදීම මේ ගන්න මේ විදිහට හදන්න කියලා මම ඔයගලන්ට කියනවා. ඒක ඔයගලන්ට හරි ලේසි. මේ විදිහට හදන්න පුළුවන්. මේ විදිහට වැඩිය මම ඔයගලන්ට හොඳයි කියලා කියන්නේ මේක මොකද සුළු කිරීම ඔයගලන්ට පේනවා බොහොම ලේසි. මම නිදසුන් 7 ඔයගලන්ට කතා කරන්න යන්නේ. නිදසුන් 6 දී මම ඔයගලන්ට කිව්වා විකුණුම් මිල දීපු අවස්ථාවක කොහොමද අපි ගත් මිල හොයන්නේ කියලා. ඒක මම ක්‍රම දෙකකට හදුවා. මම එහා පැත්තේ හදපු ක්‍රමය මම ඔයගලන්ට කිව්වා ඒක පාවිච්චි කරන්න කියලා. දැන් මේකේ මම හදන්න යන්නේ ඉස්සෙල්ලා අපි හදපු එක ඇවිල්ලා ලාභයකට විකුණපුවාම එහෙම නැත්නම් රුපියල් 22000කට විකුණපුවාම 10%ක් ලාභයි කියපු ගන්නක් මම හැදුවා. වැඩි මිලකට විකුණලා 10%ක් ලාභය. දැන් මම මේ කතා කරන්න යන ගන්න ඇවිල්ලා අලාභයකට විකුණන අවස්ථාව. ක්‍රීඩා භාණ්ඩයක් රුපියල් 6800කට විකුණපුවාම එයාට 15%ක අලාභයක් සිද්ධ වෙනවා. මේ ක්‍රීඩා භාණ්ඩේ යම්කිසි දෝෂයක් නිසා ඒක පරණ නිසා මොකක් හරි ප්‍රශ්නයක් නිසා තමයි 15%ක ඩිස්කවුන්ට් එකක් දීලා එහෙම නැත්නම් වට්ටමක් දීලා එහෙම නැත්නම් මිල අඩු කිරීමක් කරලා විකුණන්නේ. මේ ගන්නේ ඒගොල්ලෝ කියනවා මේකේ ඇති පළුද්දක් නිසා 15%ක් මිල අඩු කරලා විකුණනවා.
එහෙනම් මම මේකෙදී ඔයගලන්ට ඉස්සෙල්ලා මම කතා කරපු විදිහටම ඒක කියන්නම් අලාභයකට විකුණන්න. අලාභය ඇවිල්ලා රුපියල් 100කට 15. එහෙනම් ගත් මිලෙන් තමයි අපි ඒක වැඩි කරන්නේ. ගත් මිලෙන් වැඩි කරන්නේ. ගත් මිල අපි දන්නේ නැහැ. ගත් මිල අපි x කියලා දාගත්තොත් 100ට 15 වැඩි කිරීම x. මේක තමයි අලාභය. මේක ඕන පොඩ්ඩක් සුළු කරන්න පුළුවන් නේද? මේක සුළු කරන්න පුළුවන්. පස්සරක් මෙතෙන්ට 3යි, පස්සරක් මෙතෙන්ට 20යි. 20න් 3යි x. 3යි x යට 20. මේක තමයි. එහෙනම් මෙතන අපිට හම්බ වෙනවා අලාභය මෙච්චරයි කියලා. එතකොට මෙයාට මේ අලාභය සිද්ධ වුණේ ගත් මිලට වැඩිය විකුණුම් මිල අඩු වෙච්ච නිසා. එහෙනම් විකුණුම් මිල බලන්න මොකද කරන්න ඕනේ අපි? ගත් මිලෙන් අඩු කරනවා මේ අලාභය. ගත් මිලෙන් අලාභය අඩු කරපුවාම විකුණුම් මිල එනවා. එහෙනම් ගත් මිලෙන් අඩු කරනවා අලාභය. එතකොට එනවා විකුණුම් මිල. විකුණුවේ රුපියල් කීයකටද? 6800. 6800කට විකුණුවාම යට 100ට 15ක් අලාභ වුණා කියලා. එහෙනම් ගත් මිල අපි දන්නේ නැහැ කියලා x කියලා දානවා. අලාභය තමයි මෙතන මම පොළ පටින් කැල් දෙකක් ගහලා තියෙන්නේ 3x යට 20. එහෙනම් මේකෙත් ඉස්සෙල්ලා මම හදපු විදිහට කුඩා පොදු ගුණාකාරය ගන්න ඕනේ 20යි. මෙයාගේ යට මොකුත් නැත්නම් එක තියෙනවා. 20ට 1 20යි 20 වරක් x 20යි x කියලා එනවා. 20ට 20 එකයි එක් වරක් 3ix 3ix කියලා එනවා. සමානයි 6800. 20ix වලින් 3ix අඩු කරපුවම 17ix කියලා එනවා. යටින් එනවා සමානයි. මේකේ හරස් මිනිත්‍ය දාන්න පුළුවන්. මෙයා මේ පැත්තට වැඩි වෙනවා, මෙයා මේ පැත්තට වැඩි වෙනවා. එහෙනම් x සමානයි 6800 වැඩි කිරීම 20 බෙදීම 17. නේ? එහෙනම් මෙතන සුළු වෙනවා 17 වරක් 68ට බලන්න. 17 වරක් මෙතන 68ට බලපුවම තියෙනවා 4ක්. නේ? එතකොට මේ බිඳුවට නැහැ, මේ බිඳුවට නැහැ. එහෙනම් මේ දෙක වැඩි කරන්න ඕනේ 400 මෙතන 20 වැඩි කරපුවාම ගත් මිල අපිට හම්බ වෙනවා 400 වැඩි කිරීම 20 බිඳුව දාලා දෙවරක් බිඳුවයි දෙවරක් බිඳුවයි දෙවරක් හතරක්. එහෙනම් අරගෙන තියෙන මිල රුපියල් 8000. මේ ක්‍රමයට වැඩිය මම ඔයගලන්ට කිව්වා තමන් ඉස්සලා හදන ක්‍රමේ නැත්නම් එහා පැත්ත හදපු ක්‍රමේ පාවිච්චි කරන්න කියලා ඔයගලන්ට. ඒකෙදි අපි කතා කරන්නේ යා අපිට විකුණුම් මිල දීලා තියෙන අවස්ථාවක එනම් විකුණුම් මිල දීලා තියෙන අවස්ථාවක 6800යි කියලා ලාභයක් නම් අපි ඒක එකතු කරනවා අලාභයක් නම් අඩු කරනවා. දැන් මේ ගන්නේ 15ක අලාභයකට විකුණනවා. මේ 15ක අලාභයකට විකුණුවම 100කට 15යි නම් ගත් මිලෙන් වැඩි කරපුවම අලාභය. එහෙනම් අපි විකුණුම් මිල අපෙන් ගන්න. එහෙනම් විකුණුම් මිල හැදෙන විදිහට තමයි මෙතන සම්බන්ධය දෙන්නේ. විකුණුම් මිල කොහොමද හැදෙන්නේ එකපාර? 100කට ගත්තා නම් අලාභයි නම් එකතු කරනවද අඩු කරනවද? අඩු කරනවා. එහෙනම් 100න් අඩු කරපුවම 100ට ගත්තා නම් 115ක් අලාභ වෙන්න 85ට තමයි විකුණන්නේ. එහෙනම් ඒක වැඩි කරනවා ගත් මිලෙන්. ගත් මිල වෙනකොට උනන් x කියලා දාගෙන 6800ට සමානයි. මේක අපිට හරස් ගුණිතය දාන්න පුළුවන්. එහෙනම් ගත් මිල සමානයි 6800 100 කියන එක උඩට යනවා 85 ලැබෙනවා. එහෙනම් මෙතන කැපෙනවා පස්සරක් 20යි පස්සරක් 85ට 17යි. එමනේ 8ට පස්සරක් 1යි 3ක් ඉතුරුයි 35ට පස්සරක් 7 නේ පස්සරක් 35. දැන් මෙතන කැපෙනවා 17ක් 1යි මෙතනට 17ක් 4යි බිඳුවයි 420න් වැඩි කරපුවාම නේද? බිඳුවයි දෙවරක් බිඳුවයි දෙවරක් බිඳුවයි දෙවරක් 7.
දෙවරක් 4 8යි. එහෙනම් කෙලින්ම අපිට ගත් මිල අපිට හම් වෙනවා රුපියල් 8,000යි. ඉතින් පුතේ මම මේ ක්‍රමය තමයි ඔයගලන්ට හොඳයි කියලා කියන්නේ. මේක නරක නෑ, මේක හොඳයි. නමුත් මට හිතෙනවා මේ ක්‍රමයට වඩා ඔයගලන්ට මේක ඒතකොට මේ ක්‍රමයේ හොයාගන්න ඔයගොල්ලෝ මතක තියාගන්න ඔයගලන්ට විකුණුම් මිල දෙන හැම අවස්ථාවකදීම මේ ක්‍රමය පාවිච්චි කරන්න. තේරුණාද? මේක මම වැරදි කියනවා කිසිම දෙයක් කියනවත් නෙමෙයි. මම ඔයගලන්ට කියන්නේ මේ ක්‍රමයේදී ඔයගලන්ට සුළු කිරීම කරදරයක් වෙන්න පුළුවන්. මේ සුළු කිරීම පොඩ්ඩක් වැටුණොත් අපරාධ ගන්න. නමුත් මේ ක්‍රමයේදී වරදින්නේ නැහැ. ලාභයක් නම් අපි එකතු කරනවා, අලාභයක් නම් මේ විදිහට අඩු කරනවා. අඩු කරලා ගත් මිලෙන් වැඩි කරලා විකුණුම් මිලට සමාන කරනවා. ඔයගොල්ලෝ කිසිම වෙලාවක විකුණුම් මිල මේක වැඩි කරන්න එපා. ලාභය හෝ අලාභය කිසිම වෙලාවක වැඩි කරන්නේ නැහැ අපි විකුණුම් මිලේ. විකුණුම් මිලට හැම වෙලාවකම සමාන කරන එක තමයි කරන්නේ. ওই 10 11 පන්ති වලට යනකොට සමහර අයියලා අක්කලට ගන්න වරදිනවා. ඒගොල්ලෝ විකුණුම් මිල දුන්න ගමන් ඔයගේ ඕන නැති වැඩක් කරනවා. ඒ සුළු කිරීම හරියට දිනකට නැති නිසා. ඒක නිසා ඕගලන්ට දැන් පුළුවන් පුතේ 4-2 අභ්‍යාසය කරන්න සහ ඕගලන්ට මගේ පන්ති වලට අලුතෙන් ඉන්න කට්ටියට සම්බන්ධ වෙන්න පුළුවන්. අපි මේක ගණන් අපි ලයිට්ස් බෝඩ් වල කතා කරන සුළු කිරීම, white board එකේ කතා කරනවා. ඒ වගේම GeoGebra වල කම්පියුටර් එක අපි ඒ නිර්මාණ කරනවා. ඒ ඔයගලන්ට අපි එක්ක සම්බන්ධ වෙලා හොඳ ගමනක් යන්න පුළුවන්. එහෙනම් ස්තුතියි.